අයවන් right හොඳයි පුතාලා අපි දැන් මෙතෙක් සාකච්ඡා කරපු ව්‍යාපාර සංවිධාන පාඩමේම තව කොටසක් සාකච්ඡා කරමු තමයි මේ වීඩියෝ එක අපි පාවිච්චි කරන්නේ. අපි කතා කරන්නේ පුතා ව්‍යාපාර සංවිධාන පාඩමේ අතුලත් වෙන ඊටාම විශේෂිත ව්‍යාපාර සංවිධානයක් වන වරලත් ව්‍යාපාර පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන වරලත් ව්‍යාපාර. මේවට ඉංග්‍රීසියෙන් කියනවා ෆ්‍රැන්චයිස් කියලා කියනවා ෆ්‍රැන්චයිස්. හරි. දැන් මේ වරලත් ව්‍යාපාර ක්‍රමයේ වරලත් ව්‍යාපාර කියන්නේ විශේෂිත ව්‍යාපාර ගණනට තමයි වැටෙන්නේ. විශේෂිත ව්‍යාපාරයක් කියන එකේ අර්ථය තමයි දැන් අපි ව්‍යාපාර සංවිධාන වර්ග කරනකොට ඕකේ අපේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන තියෙනවානේ. ඒ මොනවාද? තනි ව්‍යාපාර තියෙනවා, ඊට පස්සේ හවුල් ව්‍යාපාර තියෙනවා, ඒ වගේම සමාගම් තියෙනවා, ඒ වගේම සමූපකාර තියෙනවා. අපි දන්න සාමාන්‍ය ව්‍යාපාර. මෙන්න මේ කැටගරි වලට නොවැටෙන තවත් විශේෂිත වූ ව්‍යාපාර සංවිධාන වර්ග කීපයක්ම තියෙනවා. ඒ තමයි බද්ධ ව්‍යාපාර. ඕලංගේ විශේෂ නිර්දේශය දැන් බද්ධ ව්‍යාපාර නැහැ. අනිත් එක තමයි ව්‍යාපාර සංයෝජන කියන මාතෘකාව. ව්‍යාපාර සංයෝජන අනිත් එක තමයි බද්ධ ව්‍යාපාර සංයෝජන අනිත් එක තමයි පුතා වරලත් ව්‍යාපාර කියන සංවිධාන වර්ගය. බද්ධ ව්‍යාපාර සංයෝජන සහ වරලත් ව්‍යාපාර. ඒකෙන් මේ බද්ධ ව්‍යාපාර කියන ඔයගලගේ සිලබස් එකේ ඉන්නේ. දරුවනේ දැන් වරලත් ව්‍යාපාර කියන එකේ විශේෂත්වය තමයි කවුරු හරි කෙනෙක් යම්කිසි පාර්ශවයක් තමන්ගේ කීර්ති නාමය තමන් ව්‍යාපාරයෙන් උත්පාදනය කළ ලද කීර්ති නාමය වෙන කාටද දෙනවා භාවිතා කරන්න. වෙනත් පාර්ශවයකට දෙනවා භාවිතා කරන්න. ඒ භාවිතා ඒ කියන්නේ ඒ ගන්න පාර්ශවයේ ඒ කීර්ති නාමය හෝ ව්‍යාපාර නාමය. කීර්ති නාමය එමෙත අපි කියනවා ව්‍යාපාර නාමය. හරි. ඒක ගන්න පාර්ශවයට අපි කියන ඒක අයිතිය ගන්න පාර්ශවයට අපි කියනවා වරලත් ලාභිය කියලා. ඒ වරලත් සෝරි මේ වර්ධනවා මට වරලත් ලාභිය. වරලත් ලාභිය. වරලත් කියන එකේ තේරුම වරම් ලත් කියන එක. හරි ඔය සමහර අය පත්තරේ දැන්නේ නැත්නම් දෙවියන්ගේ වරම්ගත් කියලා ඉල වරලත් කියලා කියන්නේ මේ අවසරගත් කියන එක. මොනාටද මේ පුද්ගලයා අවසර ගන්නේ? මේ වරලත් හිමියගේ. හරි මේ වරලත් හිමියගේ. ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ සැබෑ අයිතිය තියෙන පුද්ගලයාගේ ඒ නිෂ්පාත එක්ක නිපදවීම සඳහා අයිතිය ගන්නවා. මෙයාගේ විදියටම මෙයාගේ රෙසිපි වලට අනුව හදන්න නිපදවීම සඳහා අයිතිය ගන්නවා. එහෙම නැත්නම් බෙදා හැරීම සඳහා බෙදා හැරීම හෝ විකිණීම සඳහා අයිතිය ගන්නවා. මෙයාගේ නිෂ්පාත මෙයා හදනවා ඒවා බෙදා හැරීම හෝ විකිණීම සඳහා අයිතිය ගන්නවා. එහෙම නැත්නම් පුතා සමස්ත ව්‍යාපාර ක්‍රමයම ඒ කියන්නේ පාරිභෝගිකයා දැක්කහම ඒ જાති කඩයක් ඒ જાති ව්යාපාරයක් එයාට එයාට කවදාකවත් හිතෙන්නේ නැහැ මේක මේ නම කුලියට අරගෙන වෙන පාර්ශවයක් කරන ව්‍යාපාරයක් කියලා හිතෙන්නේ. ඒ ඔරිජිනල් ව්‍යාපාරයේ තියෙන මුළු ඔක්කොම කියන්නේ ඒ නම, ඒ නිෂ්පාදන, ඒ මිල ගණන්, ඒ නිල ඇඳුම්, ඒ වෙළඳසැල් සැකස්ම ඒ හැම දෙයක්ම මේ විදිහට පවත්වාගෙන යනවා නම් අපි ඒකට කියනවා සමස්ත ව්‍යාපාර ක්‍රමයේම පාවිච්චි කරනවා කියලා. ඒ අනුව වරලත් ව්‍යාපාර වර්ග තියෙනවා පුතේ දරුවනේ තියෙනවා 3ක්. දැන් වරලත් හිමියා විසින් වරලත් ලාභියට නිෂ්පාදනය සඳහා අවසර දෙනවා නම් අපි ඒකට කියනවා නිෂ්පාදන වරලත් ව්‍යාපාරයක් කියලා. නිෂ්පාදන. දැන් ඔයා ගත්තොත් එහෙම කොකාකෝලා වගේ දේවල් මේවට සාමාන්‍ය විභාගෙදී පාවිච්චි කරනකොට ලෝකේ ප්‍රසිද්ධ උදාහරණ පාවිච්චි කරන්නේ. දැන් කොකාකෝලා වගේ ව්‍යාපාරවලදී කරන්නේ ලංකාවේ ඉන්න ෆ්‍රැන්චයිසිට ඒ කියන්නේ ලංකාවේ ඉන්න වරලත් ලාභියට පිටරට ඉන්න වරලත් හිමියා මොකද කරන්නේ? එහි ඉඳන් ස්ප්‍රිට් බැරල් එවනවා. කොකාකෝලා ස්ප්‍රිට් එකේ ඒ කියන්නේ මූලික රෙසිපි එකේ බැරල් එකේ එවනවා ජලය සාන්ද්‍ර කරන අනුපාතෙත් එක්ක. එතකොට මේගොල්ලෝ ජලය සාන්ද්‍ර කළා බෝතල් වලට පුරවලා ගෑස් ගහලා බෝතල් සීල් කරලා බෙදා හරිනවා. ඒතර නිපදවන්න අවසර තියෙනවා නම් ලාභියට අපි එකට කියනවා මොකද්ද? නිෂ්පාදන වරලත් ව්‍යාපාර කියලා. නිපදවන අවසර තියෙනවා නම්. බෙදා හැරීම සහ විකිණීම සඳහා අවසර තියෙනවා නම් ගොඩක් වෙලාවට අපි ඒකට කියන නිෂ්පාදිත වරලත් ව්‍යාපාර කියලා පුතේ. එතෙන්දී නිෂ්පාදය හදලා ගෙනත් දෙනවා. වරලත් හිමියා හදලා ගෙනත් දෙන එක බෙදා හැරීම සහ විකිණීම පමණයි කරන්නේ. පෙට්‍රල් ෂෙඩ් බලන්නකෝ. දැන් උදාහරණයක් විදිහට ලංකා පෙට්‍රල් ෂෙඩ් නැත්නම් IOC පෙට්‍රල් ෂෙඩ්. ඒ වලට අවශ්‍ය කරන කණිත් තෙල් ටික පුතේ ඒවැ ප්‍රධානීය කියන්නේ ප්‍රධාන ආයතන හදලා ගෙනත් දෙනවා. බවුසර් කියන්නේ බවුසර් වලට දෙනවා කෙලින්. දැන් කණිත් තෙල් නීතිගත සංස්ථාවේ
කනිතෙල් ටික පිරිපහදු කරලා ඔරුගොඩ වස්ත සහ මේ සපෝගස්කන්ධ පිරිපහදු ස්ථානවල ඒක පිරිපහදු කරලා මේගොල්ලෝ අරන් යන බවුසර් වලට පුරවනවා. ප්‍රොඩක්ට් එක මේගොල්ලන්ට හදන්න දෙන්නේ නැහැ. අපි පොඩි කාලේ ඉඳන් ඉඳී පෙට්‍රල් ෂෙඩ් වල පිටිපස්සේ මොකක් හරි ලිඳක් වගේ ඇති ඇදලා ගන්න ගිහිලිවල. පොරතේ. එච්චරට මොඩයි නේ. හරිද? නමුත් අර ඒගොල්ලෝ පොළොවේ යට ගබඩා කරනවා. කියනල්ල මේගොල්ලන්ගේ බවුසරියාවල හදපු තෙල් ටික ගෙන්න ගන්න. මෙයාලට හදන්න බෑ. හදපු දේ විකුණන්න විතරක් පුළුවන්. ඒතකොට ඒකට අපි කියනවා නිෂ්පාදිත වරලත් ව්‍යාපාර කියලා කියනවා. මුළු ක්‍රමයේම අනුගමනය කරනවා නම් අපි ඒකට කියනවා පුතේ ව්‍යාපාර ක්‍රමය සඳහා වඩ වරලත් ව්‍යාපාර කියලා කියනවා. ව්‍යාපාර ක්‍රමය සඳහා වඩ වරලත් ව්‍යාපාර සමස්ත ක්‍රමයේම අනුගමනය කරනවා. දැන් අපි ගත්තොත් එහෙම ළමයි KFC, Pizza Hut හරිද? Pizza Hut ඒවා විල ඔරිජිනල්ම ව්‍යාපාර වගේම. ඒ කියන්නේ පිටරට තියෙන Pizza Hut එකක් වගේම තමයි ඒ කෑමම තමයි මෙහි තියෙන්නේ. KFC එකේ ඒ ඇමරිකාවේ තියෙන චිකන්ම තමයි මෙහි තියෙන්නේ. ඒ නිසා නේ. හරි ඇමරිකාවේ තාරාව මේ බැටර් කරලා මේ ක්‍රිස්පි කරලා හදන්නේ චිකන්ම තමයි හදන්නේ. ඒක මේව තමයි ලංකාවේ තියෙන්නේ. ඒක වෙනසක් නේ. ලංකාවට ආවට පස්සේ තලගොයෙක් වරගෙන සම්පූර්ණයෙන්ම බැටර් ගාලා බැදලා අරගන්නේ. අර චිකන්ම තමයි. ඒ ක්‍රමෙම තමයි. ඒතර ඔරිජිනල් ව්‍යාපාරයේ විදියටම යනවා නම් ඒකට අපි කියනවා සමස්ත ව්‍යාපාර ක්‍රමයේ සඳහා වරලත් ව්‍යාපාර කියලා. ඉතින් ආහාර සපයන ව්‍යාපාර තියෙන ලෝකයේ ආහාර සපයන ප්‍රසිද්ධ ව්‍යාපාර තියෙන ඒවා අනිවාර්යයෙන්ම ළමයි ව්‍යාපාර ක්‍රමයේ සඳහා වරලත් ව්‍යාපාර. ඔයාලට තේරෙනවා ලෝකේ වැඩියෙන්ම තියෙන වරලත් ව්‍යාපාර ක්‍රමයේ වැඩියෙන්ම ව්‍යාප්ත වෙලා තියෙන ලෝකයේ ආහාර ශාස්ත්‍රය. හරි. එතෙන්දී සමස්ත ව්‍යාපාර ක්‍රමයේ සඳහා වන වරලත් ව්යාපාර තමයි ඒගොල්ලන් පාවිච්චි කරන්නේ. ඉතින් මේ ක්‍රමය ලෝකේ ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව දන්නවදයි කියලා. මේ ක්‍රමේ ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ ක්‍රමයට සම්බන්ධ වෙන පාර්ශව දෙකටම පුතේ මේකේ ප්‍රතිලාභ තියෙනවා. හරි. මේ ක්‍රමයට සම්බන්ධ වෙන පාර්ශව දෙකටම මේකේ සෑහෙන ප්‍රතිලාභ තියෙනවා. මොනවද තියෙන ප්‍රතිලාභ? දැන් පාර්ශව දෙක කවුද? වරලත් හිමියා සම්බන්ධ වෙනවා. අනිත් එක තමයි වරලත් ලාභියා සම්බන්ධ වෙනවා. වරලත් හිමියා සම්බන්ධ වෙනවා. අනිත් එක තමයි වරලත් ලාභියා සම්බන්ධ වෙනවා. මෙන්න සම්බන්ධන පාර්ශව දෙක. හිමියා කියලා කියන්නේ තමන්ගේ අයිතිය දෙන පාර්ශවය. ඒ අයිතිය දෙන පාර්ශවයට පුළුවන් මේ වරලත් ලාභියාගේ තියෙන විකුණුම් දක්ෂතාව වලින් ප්‍රයෝජන ගන්න. දැන් හිමියාට හදන්න දක්ෂ වුණාට එයාට විකුණ ගන්න තේරෙන්නේ නැත්නම් මේ විකිණීම සහ බෙදා හැරීමේ විශේෂඥතාවයේ තියෙන සමාගම් සම්බන්ධ කරගෙන ඒ ඇගේ විකුණුම් හැකියාවෙන් ප්‍රයෝජන ගැනීමේ හැකියාව තියෙනවා. ඒක එකක්. අනිත් එක තමයි දැන් යම්කිසි ව්‍යාපාරයක වරලත් අයිතිය ගන්නවා නම් හරි යම්කිසි ව්‍යාපාරයක වරලත් අයිතිවාසිකම ගන්නවා නම් අනිවාර්යෙන් මේ වරලත් ලාභියා විසින් වරලත් හිමියාට විවිධ ගෙවීම් කරන්න ඕනේ. විශේෂයෙන් මේ වරලත් අයිතිය ගන්නකොට ඉස්ලාම් ප්‍රධාන වශයෙන් මූලික ගෙවීමක් කරන්න ඕනේ. ඊට පස්සේ තව ගෙවන්න ඕන පුරස්කාරයක් කියලා. පුරස්කාරය කියන වචනේ පුතා පුරස්කාරය කියන එකේ තේරුම තමයි පුරස්කාරය කියලා කියන්නේ. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ රොයල්ටි කියලා. හරි? රොයල්ටි කියලා කියන්නේ ඒ කිසියම් නමක් පාවිච්චි කිරීම වෙනුවෙන් ලබා දෙන මුදල. එක්කෝ ඒක දෙන්න පුළුවන් විකුණුම් මත. ඒ කියන්නේ මුළු විකුණුම් මත 10%ක් රොයල්ටි එක. ඒ කියන්නේ වරලත් ලාභයේ විකුණන එකකින් 10%ක් මෙයාට දෙනවා. හරි එහෙම නැත්නම් නිෂ්පාදනයේ මත දෙන්නත් පුළුවන්. නිෂ්පාදනයේ මත දෙන්නත් පුළුවන්. හරි හදන හැම බල්බ් එකකින්ම ඩොලර් ගාණක් නැත්නම් පවුන් ගාණක් තෝමස් අල්වා එඩිසන්ට දෙන්න. තෝමස් අල්වා එඩිසන්ගේ බල්බ් එක ගත්ත පේටන්ට් අයිති ගත්ත සමාගම් පොරොන්දු වෙනවා. ඒතොර ඒ නිෂ්පාදනයේ මත. එහෙම නැත්නම් ලාභයේ මත දෙන්නත් පුළුවන්. සමස්ත ලාභයෙන් මෙච්චර ප්‍රමාණයක්. ඒතොර දැන් විභාගෙදී අහලා තිනවා වරලත් ලාභියා විසින් වරලත් හිමියා වෙත ගෙවන පුරස්කාරය ගෙවන්නේ කුමන පදනම් වලටද කියලා. එක්ක විකුණුම් මත එහෙම නැත්නම් නිෂ්පාදනයේ මත එහෙම නැත්නම් දලලාභයේ මත ගෙවන්නත් පුළුවන්. ඒතර වරලත් හිමියට වරලත් ලාභියාගේ විකුණුම් දක්ෂතාව වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඊට අමතරව පුරස්කාර ආදායම් ලබා ගන්නත් පුළුවන්. හරි ඊට පස්සේ අනිත් එක තමයි පුතේ ආයාසයෙන් තොරව ආදායම් ලබා ගන්න පුළුවන්. තමන්ගේ නම ලබා දීලා තමයි ආදායම් ගන්නෙ. අඩුම ආයාසයෙන් වැඩි ලාභයක් ගන්න පුළුවන්. අනිත් එක තමයි තමන්ගේ ව්‍යාපාරේ රට පුරා ලෝක පුරා ව්‍යාප්ත කරන්න මේක හොඳම ක්‍රමයක්. තැන් වලට ගිහිල්ලා තමන්ම බ්‍රාන්චස් දාලා පටන් ගන්න ගියොත් එම්ම සෑහෙන්න කාලයක් සහ සෑහෙන්න මුදලක් සෑහෙන ශ්‍රමයක් යනවා. මෙතෙන්දි කාටට අයිතිය දීලා අධීක්ෂණය කළා කියලා කියන්නේ අනිවාර්යෙන් තමන්ගේ ව්‍යාපාරේ රට පුරා ව්‍යාප්ත වෙනවා කියන එකේ ඒකේ තේරුම ඒකයි. වර්ධනව මම කියන දේ බුදු. ඒක තමයි වරලත් මේ හිමියා ලබන ප්‍රතිලාභ වෙන්නේ. හරි. ඉතින් අනිත් එක තමයි වරලත් ලාභය ලබන ප්‍රතිලාභ තමයි යාට ආයේ වෙළඳපළ හදා ගන්න දෙයක් නේ. හැදිච්ච වෙළඳපළ නමකින් තමයි එයා බිස්නස් එක පටන් ගන්න.
ඒතරයට ආරම්භයේ ඉඳලා වෙළඳපළ අත්පත් වෙනවා. තරඟයට සාර්ථකව මුණ දෙන්න පුළුවන්. අනිත් එක තමයි හිමිය විවිධ උදව් කරනවා. සල්ලි නැත්තම් පටන් ගන්න මූල්‍ය ආධාර දෙනවා. අරයා මුළු ලෝකෙටම ප්‍රචාරය කරන මේ ප්‍රචාරණ වාසී මෙයාටත් ලැබෙනවා. වෙළඳසල් සකස් කරගන්න සේවක පුහුණුව ලබා දෙන්න අන්න ඒ වගේ වාසිදායක දේවල් කියන්නේ ඒ වගේ සේවාවන් වරලත් හිමිය විසින් වරලත් ලාභියෙකුට සපයනවා. නිකන් නෙමෙයි එකපාරක් විභාගිදාලා දෙනවා වරලත් හිමියෙකු විසින් වරලත් ලාභියෙකුට සපයන විවිධ සේවාවන් මොනවද කියලා. එකක් තමයි තමන්ගේ නිෂ්පාදන කටයුතු කරගෙන යාම පිළිබඳ උපදෙස් දෙනවා. වෙළඳසල් අභ්‍යන්තරයේ සකස් කර ගැනීමේ සැකැස්ම හදලා දෙනවා. සේවකයෝ පුහුණු කරනවා, කළමනාකරුවෝ පුහුණු කරනවා, මූල්‍ය ආධාර දෙනවා, ප්‍රචාරණ සහයෝගය දෙනවා. හරි ඉතින් භාණ්ඩ සමාට ළඟටම ගෙලලා බෙදා හැරලා දෙනවා. ඔය වාසනා බේකරි වගේ ආයතන, PNS එක වගේ ආයතන ළඟටම ගෙනලා බෙදා හැරලා දෙනවා. ඉතින් ඒ වගේ මේ වරලත් ලාභියත් මේ ක්‍රමෙන් සෑහෙන ප්‍රතිලාභ ලබන නිසා මේක හරි ජනප්‍රියයි. يعني ව්‍යාපාර සංවිධානයක් විදිහට මේක හරි ජනප්‍රියයි. තේරෙනවද මං කියන දේ? අවාසි නැත්තේ නෑ. ඉතින් ඕන ව්‍යාපාරයක අවශ්‍යන දැන් වරලත් මේ අදිශාරි වරලත් ලාභිය මොනවා හරි කරලා දැන් අපි දෝ කේක් විකුණනවා කේක් එක ASCII හකරැල්ලෙක් ඉන්නවා. හැකරැල්ලෝ දන්නවනේ. කවුරුද කනවා හාල් ගලම කනවා. කෑවට පස්සේ කේක් එකෙන් භාගයක් බඩේ ඉතුරු භාගය අතේ තියෙන භාගය හකරැල්ලකෙත් භාගයක් තියෙනවා. ඉතුරු භාගෙ නේ. ඒක කොහෙට ගියත් දන්නේ. ඉතින් එතකොට කේක් එකට බයිනවා මිනිස්සු මේ බේකරි කේක් වල හැකරල්ලෝ ඉන්නවා සත්තු ඉන්නවා ජරාව කිලිවල. මෙයා කරන දේවල් හින්දා මෙයාගේ කීර්තනාමයට අනිවාර්යෙන් බාධා වෙනවා. දැන් KFC එකේ කොච්චර තියෙන අම්මු චිකන් තියෙනවා, පණුව දාපු චිකන් තියෙනවා කියලා මිනිස්සු කොච්චර Facebook එකේ එක දේවල් දානවද? ඒකෙන් ප්‍රධාන සමාගමට තමයි අනිවාර්යෙන්ම අවශ්‍යයක් වෙන්නේ. අනිත් එක මෙයා පොරොන්දු වෙච්ච පුරස්කාරය නොගෙව ඉන්න පුළුවන්. හරි. හරියට විකුණුම් වාර්තා හරියට ලාභ ගිණුම් පවත්තා නොගැනීමෙන් මෙයාට හරියට ගණන් හදා ගන්න බෑ කොච්චර ප්‍රමාණයක් මෙයා ගන්නවද කියලා. ඒක කරන්න බෑ. දැන් උදාහරණයක් විදිහට අපි පොතක් ලියලා කවුරු හරි බුක් ෂොප් එකකට දුන්නොත් එහෙම ඕගොල්ලෝ print කරලා විකුණන්න කියලා ඒගොල්ලෝ අපිට ගාණක් දෙන්න කියලා. විශේෂයෙන්ම සරසවියේ වගේ බුක් ෂොප් වල සාමාන්‍ය 60ක් විතර ඒගොල්ලෝ තියාගන්න. පොතේ මිල රුපියල් 1000යි නම් 600ක් විතර ඒගොල්ලෝ තියාගන්න. 400 අපිට දෙන්නේ. ඒගොල්ලෝ කියන ඒගොල්ලෝ පොත් 1000ක් print කළා කියලා කියනවා. පොත් 1000ට අපිට හම්බ වෙනවා රුපියල් 40000ක් විතර. ඉතින් ඒගොල්ලෝ පොත් 1000ට පස්සේ ආපහු print කරගන්න. හරි අපිට ආයි ඊළඟ එකේ සල්ලි දෙන්නේ නැහැ. ඒගොල්ලෝ පොත හොඳට විකිනවා නම් ඒගොල්ලෝ ආපහු print කරගන්න. අපි කොහොමද ඒක හොයන්නේ? ඉතින් ඒ වගේ මෙයා විකුණු ප්‍රමාණය හරියටම අර වරත් හිමියා දන්නේ නැහැ. හදලා විකුණු ප්‍රමාණය. ඉතින් ඒ වගේ ඒවා බලක ගන්න ක්‍රමසාවිදි තියෙනවා. ඒක වරලත් ලාභයේ විසින් පොරොන්දු වෙච්ච මුදල් නොගෙව ඉන්න අවස්ථාවල් තියෙනවා. ඒතර හිමියාට ඒක අවශ්‍යයක් වෙනවා. නේද? අනිත් එක තමයි ඔක්කොම නිෂ්පාදන රහස් තැනකට පසුකාලීනව වරලත් ලාභයමක් කරනවා. තනියෙන් ව්‍යාපාරේ පටන් ගන්නවා. ඒතකොට ඒක යාට අනිවාර්ය වරලත් හිමියට එක තර්ජනයක් වෙනවා. ලාභියට අවශ්‍ය මේකේ. ලාභිය විශාල පුරස්කාරයක් ගෙවන්න ඕනේ. නිශ්චිත ප්‍රදේශයක විතරයි මෙයාට ව්‍යාපාර කරන්න පුළුවන් වෙන්නේ. අනුමත භාණ්ඩ විතරයි, අනුමත මිල ගණන් යටතේ විතරයි. හිතන භාණ්ඩ හිතන අයට අඩු කරලා දෙන්නේ එහෙම හැකියාවක් නෑ. ඔයාලට තේරෙනවද කියලා දෙන්න. හැබැයි ඉතින් මෙයාට කිසියම් ස්ථානයක වෙළඳපොළ ඒකාධිකාරයක් ගොඩනගා ගන්න පුළුවන්. එක ප්‍රදේශයක එක්කෙනාට අයිතිය දෙන්නේ. වෙන තරංකාරයෝ කවුරුත් නෑ. එක පීසා හට් එක එක නගරයක තියෙන්නේ. ඔයාලට තේරෙනවද? වෙන නගරවල වෙනේව තියෙන්න පුළුවන්. නමුත් රටේ අපේ රටේ පීසා හට් එක කරන්න අවසර තියෙන්නේ ඒකේ අයිතිය ලබාගත්ත පුද්ගලයාට විතරයි. එයාට කැමති බ්‍රාන්චස් මොනවානේ පටන් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ වාසි අවාසි දෙකම මික්ස් වෙලා තමයි මේ ව්‍යාපාර සංවිධාන වර්ගයේ තියෙන්නේ. ඒතර ඒ අනුව එක පාර්ශවයක්. හරි කිසියම් පාර්ශවයක් තවත් පාර්ශවයකට තමන්ගේ නාමය යටතේ භාණ්ඩ හා සේවා නිපදවීම, බෙදා හැරීම හෝ විකිණීම සඳහා අයිතිය ලබා දෙන්න පාවිච්චි කරන ව්‍යාපාරයක් තමයි වරලත් ව්‍යාපාර කියලා කියන්නේ. ඉතින් මේගොල්ලන්ගේ මුල් ව්‍යාපාර තනි හවුල් සමාගම් ඕන විදියකට මුල් ව්‍යාපාර පටන් ගන්න පුළුවන්. වරලත් ව්‍යාපාර කියලා කියන්නේ ඒවා සමග සම්බන්ධ වෙන විශේෂිත ව්‍යාපාර වර්ගයක්. හරි අපි එහෙනම් නෝට් එක බලමු උතේ. නෝට් එක බලමු පිටු අංක පෙන්නන්න පුතාලා. විසිහතර පිටු අංක 24 බලන්න. කිසියම් භාණ්ඩයක් වරලත් ව්‍යාපාර කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සපයන ව්‍යාපාර ආයතනයක් එම භාණ්ඩය හෝ සේවාව නිශ්චිත වෙළඳපළ ප්‍රදේශයක අලෙවි කිරීමට තවත් ව්‍යාපාර ආයතනයකට අවස්ථාව දීමට යොදා ගන්නා ව්‍යාපාර සංවිධාන ක්‍රමයකි. එක ආයතනයක් තමන්ගේ භාණ්ඩ හා සේවා පිළිබඳව තවත් ආයතනයකට අවස්ථාව කියන්නේ භාණ්ඩ හා සේවා අලෙවි කිරීම බෙදා හැරීම පිළිබඳව අයිතියක් දෙන්න පාවිච්චි කරන ක්‍රමයක් තමයි වරලත් ව්‍යාපාර කියලා කියන්නේ. හයිලයිට් කරගන්න.
ඊට පස්සේ වරලත් ව්‍යාපාර වර්ග කියන එකට දරුවනේ තර තුනක් දාගන්න. වරලත් ව්‍යාපාර වර්ග කියන එකට තර තුනක් දාගන්න. તો වරලත් ව්‍යාපාර වර්ග තුනයි තියෙන්නේ. වර්ග තුනම highlight කරගන්න. නිෂ්පාදන වරලත් ව්‍යාපාර, නිෂ්පාදිත වරලත් ව්‍යාපාර සහ ව්‍යාපාර ක්‍රමයේ සඳහා වූ වරලත් ව්‍යාපාර. නිෂ්පාදන වරලත් ව්‍යාපාර වලදී වරලත් ලාභියට අයිතිය ලැබෙනවා. වරලත් හිමියාගේ නම සහ වෙළඳ ලකුණ යටතේ නිෂ්පාදනය කරලා බෙදා හරින්න. හරි උදාහරණ එහෙම බලන්න ඕගොල්ලෝ කොකාකෝලා පෙප්සිකෝලා. නිෂ්පාදිත වරලත් ව්‍යාපාර වලදී වරලත් ලාභියට අයිතිය ලැබෙන්නේ නැහැ භාණ්ඩ නිපදවන්න. වරලත් හිමියාගේ භාණ්ඩ නිපද වූ වරලත් හිමියාගේ භාණ්ඩ හා සේවා අලෙවි කිරීම සඳහා සහ බෙදා හැරීම සඳහා පමණයි අයිතිය ලැබෙන්නේ. කණී තෙල් පිරවුම් හල් ඒවට උදාහරණ. ව්‍යාපාර ක්‍රමයේ සඳහා වරලත් ව්‍යාපාර අනිවාර්යෙන් වරලත් හිමියාගේ නමින් ක්‍රමයේ යටතේ සම්පූර්ණයෙන්ම ව්‍යාපාර කටයුතු කරනවා. ඒවට අපි කියනවා ව්‍යාපාර ක්‍රමයේ සඳහා වන වරලත් ව්‍යාපාර කියලා KFC එක උදාහරණයක්. 25 වරලත් හිමියා සහ වරලත් ලාභියා යනුවෙන් කුමක් අදහස් වන්නේද කියලා අහනවා. මෙහෙම ලියන්න. විවිධ කොන්දේසි යටතේ තම නාමය භාවිත කර විවිධ කොන්දේසි යටතේ තම නාමය භාවිතා කර තම නාමය භාවිතා කර භාණ්ඩ හෝ සේවා නිපදවීම බෙදා හැරීම විකිණීම භාණ්ඩ හෝ සේවා නිපදවීම බෙදා හැරීම සහ විකිණීම සඳහා අවසර ලබා දෙන පාර්ශවය වරලත් හිමියෙකු ලෙස හැඳින්විය හැක. වරලත් හිමියෙකු ලෙස හැඳින්විය හැක. ඡේද කඩන්න. විවිධ කොන්දේසි වලට යටත්ව කිසියම් නිෂ්පාදයක් නිපදවීම බෙදා හැරීම සහ විකිණීම සඳහා අවසර ලබාගත් පාර්ශවයක් වරලත් ලාභියෙකු ලෙස හැඳින්විය හැක. right. ඊට පස්සේ අපි වරලත් givisuma කියන එකට ඒක ලියන්නේ. කිසියම් නිෂ්පාදයක් නිපදවීම
කිසියම් නිෂ්පාතයක් නිපදවීම බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධයෙන් නිපදවීම බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධයෙන් වරලත් ලාභියා සහ වරලත් හිමියා අතර වරලත් ලාභියා සහ වරලත් හිමියා අතර ඇතිවන එකගතා සමූහයයි. right ඊට පස්සේ ඊළඟ කොටස අපිට කියනවා වරලත් ගිවිසුමක සාමාන්‍යයෙන් ඇතුළත් කරුණු මොනවද කියලා. දැන් සාමාන්‍යයෙන් වරලත් ලාභීක් සහ වරලත් හිමියෙක් අතර සාමාන්‍යයෙන් ඇතුළත් වෙනවා පුතේ අනිවාර්යෙන් පුරස්කාර ප්‍රතිශතය කොච්චරද? විකිණිය හැකි භාණ්ඩ මොනවද? විකිණිය හැකි මිල ගණන් මොනවද? මෙයාට කටයුතු කරන්න පුළුවන් ව්‍යාපාර ප්‍රදේශ මොනවද? හරි ඔය දැන් ඔය හරියට නිකන් අර ගෑනු ළමෙක් පිරිමි ළමෙක් එක්ක චිත්‍රපටයක් බලන්න යනකොට ඒ ගෑනු ළමයා මේ විවිධ කොන්දේසි දාන්නේ. හරි බැල්කනි යන්න බෑ. හරි ඊට පස්සේ අතින් අල්ලන්න විතරයි පුළුවන් ඉන්නේ. දනිස්සෙන් අල්ලන්න බෑ, කාටවත් දාන්න බෑ, ළඟට එන්න බෑ. හරි ඔයගේ රටේ නැති නීති දානවනේ. නේ නිකන් අර ව්‍යාපාරික ප්‍රදේශ වගේ තමයි. ඉතින් බිස්නස් කරන්න පුළුවන් ප්‍රදේශයේ පිළිබඳව අනිවාර්යෙන් තියෙනවා. ගිවිසුම අවලංගු වෙන්න හේතු වන කාරණා ගිවිසුමේ වළංගු කාල සීමාව යනාදී කාරණා තමයි සාමාන්‍යයෙන් ඔයනි ගිවිසුමක ඇතුළත් වෙන්නේ. බලන්න ව්‍යාපාරික ප්‍රදේශයේ විකුණන්න පුළුවන් භාණ්ඩ, පුරස්කාරය සහ ඒ වගේ වේතු පදනම, මිල සහ ගුණත්වය පිළිබඳ කොන්දේසි, ගිවිසුමේ වළංගු කාලය, ගිවිසුම අවලංගු කිරීමට හේතු වන කරුණු සහ මේ ප්‍රදානිය දීමට එකක වන පහසුකම් පිළිබඳව. අර මනමාලිගේ පැත්තෙන් මෙන්න මේ දෑවැද්දට මෙන්න මේව දෙනවා කියලා පොරොන්දු වෙන්නේ. ඒ වගේ තමයි මේ කසාදෙදී මේ ගිවිසුමේදී වරලත් ලාභියා පොරොන්දු වෙන දේවල් ටික, වරලත් හිමියා පොරොන්දු වෙන දේවල් ටික අනිවාර්යයෙන් වරලත් ගිවිසුමේ තියෙනවා. right බලන්න වරලත් ගිවිසුමක් අවසන් වන අවස්ථා නම් කරන්න. අපි ලියමු අවසන් වන අවස්ථා. පළවෙනි එක ගිවිසුමේ වළංගු කාලය ඉක්මවීමෙන්. ගිවිසුමේ වළංගු කාලය ඉක්මවීමෙන්. වළංගු කාලය ඉක්මවීමෙන්. right ඊට පස්සේ වළංගු කාලය ඉක්මවීමෙන්. ඊට පස්සේ නියමිත පුරස්කාරය නොගෙවීම නිසා. එතකොට ඒකපාර්ශ්වීයව ගිවිසුම අවසන් කරන වරලත් හිමියා. නියමිත පුරස්කාරය නොගෙවීම නිසා. ව්‍යාපාරික ප්‍රදේශයේ උල්ලංඝනය කිරීම නිසා. ව්‍යාපාරික ප්‍රදේශයේ උල්ලංඝනය කිරීම නිසා. උල්ලංඝනය කිරීම නිසා. ඊට පස්සේ ඊළඟ එක අනුමත නොවූ භාණ්ඩ අලෙවි කිරීම, මිල කොන්දේසි කඩ කිරීම. එක දෙකකට ලියන්න. අනුමත නොවූ භාණ්ඩ අලෙවි කිරීම, මිල කොන්දේසි කඩ කිරීම, ප්‍රධානියාගේ කීර්තනාමයට හානි සිදු කිරීම, ප්‍රධානියාගේ කීර්තනාමයට හානි සිදු කිරීම. ඔන්න ඔය කාරණා නිසා ගිවිසුමක් අවලංගු වෙන්න පුළුවන්.
හරි අපි යමු ඊළඟ කොටසට පුතේ බලන්න වරලත් ව්‍යාපාර ක්‍රමේ නිසාහි පාර්ශවයට මුහුණ දීමට සිදුවන වාසි සහ අවාසිදායක බලපෑම් මොනවද කියලා අහනවා. වරලත් ව්‍යාපාර ක්‍රමේ හින්දා මුහුණ දෙන්න සිදුවන වාසි සහ අවාසිදායක බලපෑම් මොනවද කියලා අහනවා අපෙන් ඒ පාර්ශවකරුවන්ට. වරලත් හිමියට සිදුවන වාසි මොනවද වාසි සහ අවාසි මොනවද කියලා බලන්න. හිමියා කියලා කියන්නේ අයිතිය ගන්න එක්කෙනා පුතා. ආයෝජනයේ කියන්නේ හිමියා කියලා කියන අයිතිය දෙන එක්කෙනා. ආයෝජනයකින් තොරව පුරස්කාරයක් පිය හැකියවීම ඉරිගා ගන්න පුරස්කාරයක් පිය හැකියවීම කියන එක අනිත්‍යතාව තමන්ගේ ව්‍යාපාරේ ගෝලීය වශයෙන් ව්‍යාප්ත කරන්න පුළුවන් ඉරිගා ගන්න ගෝලීය වශයෙන් කියන එකට ඒ වගේම වරලත් ලාභියාගේ ලාභය වැඩිනකොට හිමියගේ පුරස්කාරය එහෙම වැඩි වෙන්න පුළුවන්. හරි ප්‍රධානියෙක් විදියට කටයුතු කිරීමේ අවස්ථාව තමන්ට අනිවාර්යෙන් ලැබෙනවා. තමන්ගේ ව්‍යාපාරේ කීර්තිනාමය වර්ධනය වෙන ඉරිගා ගන්න කීර්තිනාමය වර්ධනය වීම. ඒ වගේම වරලත් ලාභියාගේ දක්ෂතා අලෙවි කරන දක්ෂතාව වලින් ප්‍රයෝජන ගත හැකි වීම. වරලත් ලාභියා දක්ෂයි නම් ඒක ප්‍රතිලාභය යන්නේ කාටද? හිමියන්ට. අවාසි තමයි මෙහෙම ලියන්නේ. පසුකාලීනව වරලත් ලාභියා ස්වාධීනව පසුකාලීනව වරලත් ලාභියා ස්වාධීනව ව්‍යාපාරය ආරම්භිය හැක. ව්‍යාපාරය ආරම්භිය හැක. right ඊට පස්සේ ඊට අමතරව තම කීර්තිනාමයට හානි සිදු විය හැක. තම කීර්තිනාමයට හානි සිදු විය හැක. ඊළඟ තම ව්‍යාපාරයේ රහස්‍යභාවයට හානි සිදු විය හැක. තම ව්‍යාපාරයේ රහස්‍යභාවයට හානි සිදු විය හැක. right හරිද? හරි නේද? හරි ඊට පස්සේ වරලත් ලාභියාට සිදුවන වාසිය අවාසිය මොනවද කියලා ලියමු. ඉස්පුතේ ඉස්සලම වාසිය පිළියමු මෙහෙම. කිසියම් ප්‍රදේශයක වෙළඳ ඒකාධිකාරයක් ගොඩනැගිය හැක. එක ප්‍රදේශයක එක්කෙනාට අයිතිය දෙන්නේ. කිසියම් ප්‍රදේශයකට වෙළඳ ඒකාධිකාරයක් ගොඩනැගිය හැක. ගොඩනැගිය හැක. ඊට පස්සේ ආරම්භයේ සිටම වෙළඳපොළ අත්පත් කරගත හැකි වීම. ආරම්භයේ සිටම වෙළඳපොළ අත්පත් කරගත හැකි වීම. ඊට පස්සේ තරංගයට සාර්ථකව මුහුණ දිය හැකි වීම. තරංගයට සාර්ථකව මුහුණ දිය හැකි වීම. ඊට පස්සේ පුළුල් වෙළඳපළකට ප්‍රවේශ විය හැකි වීම. පුළුල් වෙළඳපළකට ප්‍රවේශ විය හැකි වීම. ඊට පස්සේ කීර්තිමත් ව්‍යාපාරයක පාර්ශවකරුවෙකු විය හැකි වීම. කීර්තිමත් ව්‍යාපාරයක පාර්ශවකරුවෙකු විය හැකි වීම. ඊට පස්සේ ප්‍රචාරණ වාසිය අත්පත් වීම. මොකද මේ මව් සමාගම විශාල ප්‍රචාරණයක් ලෝක පුරා කරනවා. ඒකේ වාසිය Tamanටත් තියෙනවා. ප්‍රචාරණ වාසිය අත්පත් කරගත හැකි වීම. දැන් KFC එකෙන් world wide ඒ කියන්නේ ලෝකෙටම දැන්වීමක් දානකොට ලංකාවේ KFC කරන එක්කෙනාටත් ඒකේ වාසිය තියෙනවා. ඊට පස්සේ ප්‍රධානියා විසින් මූල්‍ය ආධාර සැපයීම. ප්‍රධානියා නැත්නම් වරලත් හිමියා විසින් මූල්‍ය ආධාර සැපයීම. ඊට පස්සේ සේවක පුහුණුව උපදේශන සේවා යනාදී හිමිවීම.
සේවක පුහුණුව උපදේශන සේවා යන ආදී හිමිවීම. right අවාස් තමයි ඉතින් Taman නැහිලා උපේන සල්ලි වලින් පුරස්කාරයක් ගෙවන්න වෙනවා. Tamanගේ නෙමේ නම යන්නේ වරලත් හිමියාගේ නම යන්නේ. Tamanගේ යන්නේ හැම. Tamanගේ හැම යනවා එයාගේ නම යනවා. නේ? එතකොට වරලත් හිමියාගේ කීර්තනාව වැඩි වෙනවා. ලාභියාව කවදාකවත් ඉස්මතු වෙන්නේ නැහැ. ඊළඟට අනිත් එක තමයි ගිවිසුම අවලංගු වුණාට පස්සේ නැවත අයිතිය නොදී ඉන්න පුළුවන්. ඉතින් එතකොට ඒ වගේ අවාසිදායක ඉතින් දිගු කාල වශයෙන් අපිට ගිවිසුමක් ගහ ගන්න වෙනවා නිතර මෙහෙම. තමන්ගේ අභිමතයේ පරිදි මිල ගණන් වෙනස් කරන්න බෑ. තමන්ගේ අභිමතයේ පරිදි භාණ්ඩ විකුණන්න බෑ. නේද? පෞද්ගලික කීර්තනාමයක් කවදාකවත් වර්ධනය කරන්න වෙන්නේ නැහැ. ඒ වගේ අවාසි තමයි තියෙන්නේ. බලන්න විවිධ කොන්දේසි වලට යටත් වෙනවා, පුරස්කාර ගෙවනවා, මිල වෙනස් කරන්න බෑ. අනුමත භාණ්ඩ පමණයි අලෙවි කරන්න පුළුවන් වෙන්නේ. පෞද්ගලික නාමයේ ව්‍යාප්ත කරන්න බෑ. ඒ වගේ අවාසදායක දේවල් අනිවාර්යයෙන්ම තියෙනවා. දැඩි පීඩනයකින් තමයි කටයුතු කරන්න ඕනේ. කියන දේ කරන්න ඕනේ. ඒ වගේ අවාසි දිනවා තමයි සමන් ස්වාධීන ව්‍යාපාරයක් ආරම්භ කරොත් ඒ වගේ අවශ්‍ය නෑ Tamanට. හරි බලන්න එහෙනම් නෝට් එක බලන්න පුතේ. එහෙනම් කෙටි ප්‍රශ්න ටිකක් තියෙනවා. වීඩියෝ එක නතර කරලා පුතාලා කෙටි ප්‍රශ්න ටික කරලා ආපහු වීඩියෝ කෝඩ් කරන්න. හරි බලන්න තම නිෂ්පාදන අයිතියක් වෙනත් පාර්ශවයකට පවරන සමාගමක් හෝ කිසියම් පාර්ශවයකට කියනවා වරලත් හිමියක් කියලා. වෙනත් අයෙකුගේ නිෂ්පාදන අයිතියක් ලබාගෙන ව්‍යාපාරය යෙදෙන්නේ වරලත් ලාභියා. වරලත් ලාභියා විසින් මොකද්ද ගෙවන්න ඕන? කරුමේද? නෑ පුරස්කාරය ගෙවිය යුතුයි. පුරස්කාරය. වරලත් ව්‍යාපාර සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය වැඩිපුරම තියෙන ආහාර ශේෂ්ත්‍රයක හරි ඒකාධිකාරයක් ගොඩ ගන්න පුළුවන් හරි ඕනම ක්‍රමයකට පවත් ගන්න පුළුවන්. පුරස්කාරය හැම වෙලේම අය කරන්නේ නිෂ්පාදනයේ මත කියන එක වැරදි. ඒක දලලාභය විකුණුම් ඒව මතත් අය කරන්න පුළුවන්. සේවා සැපීමේ ශේෂ්ත්‍රය තුල ඒ පස්සේ වැරදි. පස්සේනේ පස්සේ වැරදි. ඒ පස්සේ ලියන්න මෙහෙම. සේවා සැපීමේ ශේෂ්ත්‍රය තුල කියන කපන්න සම්පූර්ණයෙන් පුතේ. නෑ sorry වැරදි. ඒකෙම තියෙන 2 3 4 5. ඒකෙම තියලා ඒ කියන්නේ ප්‍රශ්න ලියන්න ඕනේ ඒකේ. පස්සේ ලියන්න. වරලත් ව්‍යාපාර වැඩිපුරම ව්‍යාප්තව පවතින්නේ. වරලත් ව්‍යාපාර වැඩිපුරම ව්‍යාප්තව පවතින්නේ. කොහෙද? ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය තුල. ලංකාවේ වරලත් සමාගම් වලට උදාහරණ දෙකක මොකද්ද? පීසා හට් සහ KFC කියන්නේ. පීසා හට් සහ KFC කියන්නේ. විභාගෙත් සාමාන්‍යයෙන් එක කෙටි ප්‍රශ්නයක් එක ලියන ප්‍රශ්නයක් වගේ ලියන ප්‍රශ්නක ලකුණු දෙකක වගේ කොටසක් තමයි පුතේ වරලත් ව්‍යාපාර කියන ඒවා ප්‍රශ්න කරන්නේ. ඉතින් ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් ඒවා අතාරින්න එපා. දැන් ව්‍යාපාර සංවිධාන පාඩම ඔයාට සමාගම් අමාරුයි කියලා අතාරින්න එපා ව්‍යාපාර සංවිධාන පාඩම. මොකද සමාගම් වල ව්‍යාපාර සංවිධාන පාඩමෙන් ලකුණු 12ක් විතර විභාගෙදි ලැබෙනවා. ඒ ලකුණු 12න් සමහරට ලකුණු 4යි ලැබෙන්නේ සමාගම් පාඩමේ. තව ලකුණු 8ක් වාට ගන්න පුළුවන්. ඒ නිසා මේ පොඩි ව්‍යාපාර සංවිධාන වර්ග පිළිබඳව දැන සිටීම කියන එක අත්‍යවශ්‍යයි. හරි. ඒ වගේම විශේෂිත ව්‍යාපාර ගණයට වැටෙන තවත් එකක් පිළිබඳව අපි කතා කරමු. ඒ තමයි පුතේ ව්‍යාපාර සංයෝජන කියන මාතෘකාව. ව්‍යාපාර සංයෝජන අපි කියනවා බිස්නස් කම්බිනේෂන් කියලා. කම්බිනේෂන්. කම්බයින් මැට්ස් කියන අහන්නේ කම්බයින් කියලා කියන්නේ එකට එකතු වෙනවා කියන එක. දරුවනේ ව්‍යාපාර සංයෝජනයක් කියලා කියන්නේ කිසියම් ව්‍යාපාර දෙකක් අත්පත් කර ගැනීම හෝ ඒකාබද්ධ වීම තුලින් හරි එක ව්‍යාපාරයක් තව ව්‍යාපාරයක් අත්පත් කර ගැනීම හෝ ව්‍යාපාර දෙකක් ඒකාබද්ධ වීමෙන් හැදෙන නව ඒකකයකට අපි කියනවා ව්‍යාපාර සංයෝජනයක් කියලා. එතෙන්දී අත්පත් කර ගන්නවා කියන එක හරිම සරලයි. අත්පත් කර ගන්නවා කියලා කියන්නේ එක ව්‍යාපාරයක් විසින් තව ව්යාපාරයක් සල්ලි දීලා ගන්නවා, මිලදී ගන්නවා, කොටස් ප්‍රාග්ධනය කරනවා, අයිති කර ගන්නවා. ඔයා හිතන්නේ A කියලා සමාගමක් තියෙනවා, B කියලා සමාගමක් තියෙනවා. A සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 60%ක් B සමාගම ගන්නවා. ඔයා දන්නවා අයිතියෙන් 50%ක් ගිලි වුණාට පස්සේ ඒ කියන්නේ ඒ අයිතියෙන් 50%ක් අයිති කරගත්ත එක්කෙනා තමයි
අනිත් එක්කෙනාව පාලනය කරන්න. පුතාලා දන්නවා සමාගම් පාඩමේදී අපි කතා කළා කොටස් 60ක් ගන්න එක්කෙනාට අපි කියනවා පරිපාලක සමාගම කියලා. කොටස් විකුණුපු එක්කෙනාට අපි කියනවා මොකද්ද? පරිපාලිත සමාගම කියලා. පරිපාලක සමාගමයි පරිපාලිත සමාගමයි. වර්ධේනවා මම කියන දේ පුතේ. එතකොට එහෙමයි ඒකේ தත්ත්වය. ඒතකොට එක සමාගමක් තව සමාගම කොටස් ප්‍රාග්ධනයේ 50කට වඩා වැඩි ප්‍රමාණයක් අයිති කරගත්තොත් මේ සමාගම් දෙකම එකට එකතු වෙලා තමයි ව්‍යාපාර කරන්නේ. අර මෙයාගේ මුළු ලාභයෙන් මුළු වත්කම් වලින් මුළු ඡන්ද බලයෙන් 60ක් මෙයාට අයිති. ඒක තමයි අත්පත් කර ගැනීම කියලා කියන්නේ. ඒකාබද්ධ වීම කියලා කියන්නේ එහෙම නෙමෙයි. A කියලා කම්පැනියක් තියෙනවා B කියලා කම්පැනියක් තියෙනවා කවුරුත් කාගවත් කොටස් ගන්නෑ. හැබැයි Aගේ වත්කම් ටික තියෙන Aගේ වත්කම් ටික ඔක්කොම B ගන්නවා. ඒ වගේ මේකේ වගකීම් තියෙන ඒකේ වගකීම් ටිකත් B ගන්නවා. වත්කමුත් ගන්නවා වගකීමුත් ගන්නවා. නිකන් අර මිනිස්සයා මැරිච්ච ගෑනු කෙනෙක් වගේ. හරි කවුරු හරි හොඳ මහත්තයෙක් ඉන්නවා ඒ ගෑනු කෙනාගේ සියලුම මේ දරුවෝ ටික බාර ගන්නවා වගකීම් ගන්නවා. ඒ වගේම ගන්න පුළුවන් ප්‍රතිලාභ ටිකක් ගන්නවා. සියලු වත්කම් සහ වගකීම් ටික දරා ගන්නවා B සමාගමේ. A B එකතු වෙලා තමයි වැඩ කරන්නේ. වට තේරෙනවා මම කියන දේ පුතේ. මෙතෙන්දී අයිති කරගන්නේ නැහැ. මෙතෙන්දී අනිවාර්යයෙන් එක කම්පැනියක් තව කම්පැනියක්ව අයිති කරගන්න. ඒ වගේ ව්‍යාපාරයකට එකතු වෙලා කටයුතු කරනවා නම් අපි ඒකට කියනවා පුතා සංයෝජනයක් කියන. ඉතින් ඔහොම සංයෝජනේ වෙනකොට ව්‍යාපාර ඔහොම එකතු වෙනකොට ඒ බිහි වෙන සංයෝජන වර්ග තියෙනවා. දැන් මේ තමයි ව්‍යාපාර සංයෝජනයක ප්‍රභේද. හරි ඒ කියන්නේ ව්‍යාපාරයක් සංයෝජනය වෙන්න පුළුවන් ආකාර. මේ තියෙන ව්‍යාපාර සංයෝජනය වෙන්න පුළුවන් ආකාර. ඒතර එහෙම ව්‍යාපාර සංයෝජනයේදී බිහි වෙන සංයෝජන වර්ග තියෙනවා. විවිධ සංයෝජන වර්ග. එක තමයි සිරස් සංයෝජන තියෙනවා. අනිත් එක තමයි තිරස් සංයෝජන තියෙනවා. අනිත් එක තමයි විෂම සංයෝජන තියෙනවා. සිරස් සංයෝජන, තිරස් සංයෝජන සහ විෂම සංයෝජන. මේ තමයි ව්‍යාපාරයක් සංයෝජන වෙන්න පුළුවන් ආකාර දෙක. එහෙම සංයෝජනය වුණාම බිහි වෙන ව්‍යාපාර සංයෝජන වල ප්‍රභේද තියෙනවා. තිරස් සංයෝජන කියන්නේ පුතේ තිරස් කියන්නේ මේ පැත්තට එකම જાතියේ කම්පැනි දෙකක් තුනක් එකතු වෙනවා නම් ඒක තිරස් සංයෝජනයක්. දැන් උදාහරණයක් A කියන්නේ අයිස්ක්‍රීම් හදන සමාගමක් B කියන්නේත් අයිස්ක්‍රීම් හදන සමාගමක්. එතකොට මේක මොකද්ද? මේක ඇවිල්ලා තිරස් සංයෝජනය. හැබැයි සිරස් කියලා කියන්නේ ව්‍යාපාර ක්‍රියාවලියේ විවිධ අධියරවල ඉන්න කම්පැනි තියෙනවා. A කියන්නේ කිරි නිෂ්පාදන සමාගමක්. හරි B කියලා කියන්නේ පුතේ යෝගට් හදන කම්පැනියක්. හරි කිරි වලින් යෝගට් හදනවා. C කියලා කියන්නේ යෝගට් විකුණන කම්පැනියක්. යෝගට් විකිණීම කරන එක්කෙනෙක්. එයාගාව ලොකු ගබඩා පහසුකම් වාහනේම තියෙනවා. මේ කම්පැනි තුනම එකතු කරලා එක ප්‍රොඩක්ට් එකක් හැදුවොත් එimhe එක නාමයක් යටතේ හරි එක කම්පැනියක් දාගෙන අපි ඒකට කියනවා මොකද්ද? ඒ සංයෝජනය සිරස් සංයෝජනය කියලා. උඩ ඉඳලා පල්ලෙහාට තමයි මේ සංයෝජනය වෙන්නේ. සිරස් සංයෝජනය. හරි ව්‍යාපාර ක්‍රියාවලින් විවිධ අධ්‍යයනවල සිටින අය අතර සිදුවන සංයෝජනය. සිරස් සංයෝජනය. විෂමයි කියලා කියන්නේ කිසිම සම්බන්ධයක් නැති දෙන්නෙක් සම්බන්ධ වෙනවා. ඒතකොට ඒකට අපි කියන දරුවනේ විෂම සංයෝජනය කියලා. දැන් උදාහරණයක් අයිස්ක්‍රීම් නිපදවන සමාගමක් කොහු විදල් නිපදවන සමාගමක් එක්ක කොහු ආශ්‍රිත නිෂ්පාදනය කරන සමාගමක් එක්ක එකව වෙනවා. කිසිම සම්බන්ධයක් නැහැ. මොකද අයිස්ක්‍රීම් එකේ දැන් කොස්සේ උඩට අයිස්ක්‍රීම් ටිකක් දාලා දෙනවා. නෑනේ ඒ දෙක සම්බන්ධ නෑ. ඒතකොට ඒකට අපි කියනවා විෂම සංයෝජන කියලා. ඉතින් මේ විදිහට සංයෝජන වෙන්නේ ඇයි? හරි මේ විදිහට සංයෝජන වෙන්නේ එක වෙළඳපළ තරඟෙට මුණ දෙන්න. පාඩුව අවම කරගන්න. ප්‍රාග්ධනය වැඩි කරගන්න. ලාභය වැඩි කරගන්න. නේ අන්න ඒ වගේ වෙළඳපළ ආරක්ෂා කරගන්න. තරංකාරයන්ගේ වෙළඳපළ ආරක්ෂා කරන තනියෙන් බැරි නම් කම්පැනි දෙකක් එක්ක අහු වෙනවා. ඔය අනාදි කාරණා මත සංයෝජනයන් කියන ඒවා සිද්ධ වෙනවා. හරි එහෙනම් අපි බලමු ව්‍යාපාර සංයෝජන කියන මාතෘකාව මේ නිබන්ධනයේ අන්තිම මාතෘකාව. ව්‍යාපාර සංයෝජන බලන්න. ව්‍යාපාර ආයතන දෙකක් හෝ කීපයක් එකට එකතු වී කටයුතු කිරීමයි සාමාන්‍ය සංයෝජනයේදී වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ලියන්න අත්පත් කර ගැනීම. සංයෝජනවල කොටස් දෙකයි අත්පත් කර ගැනීම. අනිත් එක මොකද්ද? ඒකාබද්ධ වීම. අත්පත් කර ගැනීම අනිත් එක ඒකාබද්ධ වීම. ඊට පස්සේ ක්වෙස්චන් එකක් අහනවා. සංයෝජනයක් සිදුවන ප්‍රධාන ආකාර පිළිබඳ කෙටියෙන් පැහැදිලි කරන්න. සංයෝජනයක් සිදුවන ප්‍රධාන ආකාර පිළිබඳ කෙටියෙන් පැහැදිලි කරන්න. පළවෙනි එක ලියන්න අත්පත් කර ගැනීම. පළවෙනි එක ලියන්න අත්පත් කර ගැනීම. right ඒක ඉස්සරහින් ලියන්න කෙටි කැලක් ගහලා එක් සමාගමක් විසින් අනෙක් සමාගමේ
කොටස් ප්‍රාග්ධනයෙන් එක් සමාගමක් විසින් අනෙක් සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමයි. 50%කට වඩා වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමයි. අත්පත් කර ගැනීම. ඊට පස්සේ ඒකාබද්ධ වීම. ඒකාබද්ධ වීම. ඉස්රායලයන් කෙටි කැලක් ගහලා ඒකාබද්ධ වීම. එක් සමාගමක් විසින් අනෙක් සමාගමේ එක් සමාගමක් විසින් අනෙක් සමාගමේ වත්කම් සහ වගකීම් සියල්ල පවරා ගැනීමයි. වත්කම් සහ වගකීම් සියල්ල පවරා ගැනීමයි. right. එහෙනම් අපි විවිධ සංයෝජන වර්ග කියන්නේ මේ විදිහට සංයෝජනේ වුණාම බිහි වෙන විවිධ සංයෝජන වර්ග තුනක් තියෙන. ඒ තුනම highlight කරගන්න. තිරස්, සිරස් සහ විෂම කියන ඒවා. තිරස් සංයෝජන මෙහෙම ලියන්න. එකම ගණයේ තිරස් කියන්නේ මෙහෙම. එකම ගණයේ ව්‍යාපාර කීපයක් අතරේ එකම ගණයේ ව්‍යාපාර කීපයක් අතරේ සිදුවන සංයෝජනයි. සිදුවන සංයෝජනයි. උදාහරණයක් ලියන්න. එක් මෝටර රථ නිෂ්පාදකයෙකු විසින් එක් මෝටර රථ නිෂ්පාදකයෙකු විසින් තවත් මෝටර රථ නිෂ්පාදකයෙකු සමග තවත් මෝටර රථ නිෂ්පාදකයෙකු සමග සංයෝජනය වීම. සංයෝජනය වීම. සංයෝජනය වීම. ඊට පස්සේ සිරස් සංයෝජන. එහා පැත්තට ඇවිල්ලා සිරස් සංයෝජන. ව්‍යාපාර ක්‍රියාවලියේ විවිධ අධියරවල සිටින ව්‍යාපාර ක්‍රියාවලියේ විවිධ අධියරවල සිටින විවිධ අධියරවල සිටින සමාගම් දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් සමාගම් දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් සංයෝජනය වීමයි. දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් සංයෝජනය වීමයි. විෂම සංයෝජන. කිසිදු අන්තර් සම්බන්ධතාවයක් නොමැති කිසිදු අන්තර් සම්බන්ධතාවයක් නොමැති සමාගම් කීපයක් අතරේ සමාගම් කීපයක් අතරේ ඇතිවන සංයෝජනයි. සමාගම් කීපයක් අතරේ ඇතිවන සංයෝජනයි. උදාහරණ ලියන්න. මෝටර රථ නිපදවන සමාගමක්
මෝටර රථ නිපදවන සමාගමක්. පුවත්පත් නිපදවන සමාගමක් සමග සංයෝජනය වීම. මෝටර රථ නිපදවන සමාගමක් පුවත්පත් නිපදවන සමාගමක් සමග සංයෝජනය වීම. right බස් සිරස් සංයෝජන මේ පොඩ්ඩයි පුතේ මම සිරස් සංයෝජන වලට උදාහරණයක් කිව්වේ නෑ. ඔය පිටුවේ 28 පිටුවේ දෙවෙනි එකේ තියෙන සිරස් සංයෝජන එකට උදාහරණයක් මම කිව්වේ නෑ. මේ ලියන උදාහරණයක් මෝටර රථ නිපදවන සමාගමක් මෝටර රථ බෙදා හරින සමාගමක් සමග සංයෝජනය වීම. මෝටර රථ නිපදවන සමාගමක් මෝටර රථ බෙදා හරින සමාගමක් සමග සංයෝජනය වීම. හරි කෙටි පස්සට කරමු මාත් එක්කම බලන්න ක්වෙස්චන් එකට යන්න. පහතින් දැක්වෙන සංයෝජන කුමන සංයෝජන ගණයට ඇතුළත් කරන්න පුළුවන්ද කියලා වරහණ තුල යොදන්න. DFCC බැංකුවයි DFCC වර්ධන බැංකුවයි දෙකම බැංකුව එක හා සමානයි. එහෙනම් මොකක්ද ඒක? තිරස්. බයිසිකල් විකුණන සමාගමක් අයිස්ක්‍රීම් විකුණන සමාගමක් සමග ඒකාබද්ධ වීම. බයිසිකල් විකුණන කම්පැනි එකක් අයිස්ක්‍රීම් විකුණන සමාගමක් එක්ක ගන්න සම්බන්ධයක් නෑ. සම්බන්ධයක් හදන්න පුළුවන්. බයිසිකල් යන ගමන් අයිස්ක්‍රීම් බෙද යනවා කියලා. එහෙම නෙමෙයි අර ප්‍රොඩක්ට් දෙකේ සම්බන්ධයක් නෑ නේද? විෂම. ඉන්දියාවේ හීරෝ මෝටර්ස් සමාගම ඉන්දියාවේ හොන්ඩා ආයතනය සමග එකතු වෙනවා. හීරෝ මෝටර්ස් ඉන්දියාවේ හොන්ඩා ආයතනයත් එක්ක එකතු වෙනවා. මේ සමාගම හොන්ඩා ආයතනයත් එක්ක එකතු වෙනවා. ඒතර මොකද හීරෝ හොන්ඩා වෙනවා. දෙකම මෝටර රථ නිෂ්පාදනය කරන එකක්. ඒතකොට ඒක මොකද? තිරස්. එක හා සමාන තිරස්. ටයර් නිපදවන සමාගමක් ටියුබ් නිපදවන සමාගමක් සමග එක්ක වුණොත් ඒක ව්‍යාපාර ක්‍රියාවලිය විවිධාදියර සිරස්. හරි. ඉතින් ඒවා පුතා විභාගෙදී ප්‍රශ්න එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන් මාතෘකා තමයි ව්‍යාපාර සංයෝජන සහ වර්ධත් ව්‍යාපාර කියලා කියන්නේ. ආවත් උපරිම ලකුණු දෙකක වගේ ප්‍රමාණයක් ගන්න තමයි ඔයාට ඕක එන්නේ. ඒක නිසා අපරාධයේ ව්‍යාපාර සංවිධාන පාඩමේ ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් තැන් වලට වැඩිපුර අවධානයක් අනිවාර්යයෙන්ම යොමු කරන්න. right. හරි. එහෙනම් අපි ඊළඟ ලෙසන් එකේදී ඊළඟ කොටස් එක කතා කරමු. right. ආයිබෝවන්.